දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය long run production process. දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය පුතේ ඔයා මතක තබා ගන්න ඕනේ. දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල සියලුම සාධක පුතේ විචල්්‍ය සාධක බවට පරිවර්තනය වෙනවා. ඔයාලට මතකයි කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල අපිට දැක ගන්න පුළුවන්කම ලැබුණා විචල්්‍ය සාධකයන් මෙන්ම ස්ථාවර සාධකයනුත්. නමුත් දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල අපිට දැකගත හැකි වන්නේ පුතේ විචල්්‍ය සාධකයන් පමණයි. එනම් සියලුම යෙදවුම් විචල්්‍ය සාධක බවට පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා. එනම් මේදී දිගුකාලය කියලා අපි හඳුන්වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ සියලුම සම්පත් වෙනස් කිරීමට ප්‍රමාණවත් කාලය වෙනස් කිරීමට එනම් නිෂ්පාදන ආයතනයක සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් බවට පත්ව ක්‍රියා කරන කාල පරිච්ඡේදය. මෙහිදී ස්ථාවර යෙදවුම් කිසිවක් නොමැති අතර සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් වේ. මේ නිසා දිගු කාලයේදී නිෂ්පාදකයාට තම නිෂ්පාදනය ප්‍රසාරණය කිරීමට වැඩි ඉඩකඩක් ලැබෙනවා. තමන්ගේ නිෂ්පාදනය පුතේ ප්‍රසාරණය කිරීමට ලක් කරන්න පුළුවන් කොයි කාලයේදී පුතේ? දිගු කාලයේදී. එනම් නිශ්චිත තත්ත්වයක් යටතේ නව කර්මාන්තශාලා ඉදිකිරීම, අලුත් යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම ආදිය දැකගත හැක. මේ උදාහරණයක්. දිගු කාලය කර්මාන්තයෙන් කර්මාන්තයට වෙනස් විය හැක. දිගු කාලයේදී නිෂ්පාදන ශ්‍රිතය බලන්න. දිගු කාලයේදී පුතේ නිෂ්පාදන ශ්‍රිතය මෙන්න මේ ආකාරයෙන් තමයි එන්නේ. Q සමානයි ෆන්ක්ෂන් බලන්න V1 V2 V3 V4. ඇයි V1 V2 V3 V4 මේ ආකාරයෙන් එන්නේ? මොකද පුතේ මේ සියලුම සාධකයන් විචල්්‍ය සාධක බවට පත් වෙලා ඉවරයි. එහෙනම් මෙහිදී සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් වේ. බලන්න මේ සියල්ලක්ම විචල්්‍ය යෙදවුම් බවට පත් වෙනවා. දිගු කාලයේදී නිෂ්පාදන ධාරිතාවයේ ඉහළ යන නිසා පුතේ මේත් සමග හට ගන්නවා මෙන්න මේ වචනේ හොඳට මතක තබා ගත යුතුයි ඔයා. පරිමාණානුකූල පිරිමැසුම් හා පරිමාණානුකූල නොපිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම් හා පරිමාණානුකූල නොපිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම් කියලා අපි හඳුන්වන්නේ පුතේ දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන ධාරිතාවය ප්‍රසාරණය ඒ කියන්නේ වැඩි කරනවත් එක්කම ප්‍රසාරණය කරනවත් එක්කම ආයතනයේ සාමාන්‍ය පිරිවැය පහළ යයි. මොන පිරිවැයද? සාමාන්‍ය පිරිවැය. ඔයාගේ ආයතනය දිගු කාලයේදී නිෂ්පාදනය වැඩි කරනවා. නිෂ්පාදන ධාරිතාවය වැඩි කරනවා. මේත් සමගම ආයතනයේ සාමාන්‍ය පිරිවැය average cost එක AC අඩු වෙන්න පටන් ගන්නවා. මොකද වෙන්න ගන්නේ? AC ව අඩු වෙන්න ගන්නවා. එහෙනම් මේ අවස්ථාව අපි හඳුන්වනවා පරිමාණානුකූල පිරිමැසුම් කියලා. එහෙනම් පරිමාණානුකූල පිරිමැසුම් ඇති වෙන්නේ කොයි වෙලාවෙද පුතේ? නිෂ්පාදන ධාරිතාවය වැඩි කරද්දී ප්‍රොඩක්ෂන් එක වැඩි කරනවා. නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙද්දී ආයතනයේ සාමාන්‍ය පිරිවැය පහළ යෑම සිදුවන අවස්ථාව. මෙහිදී නිෂ්පාදන ධාරිතාවය ප්‍රසාරණය කරත්ම නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාවයේ ඉහළ යාමත් මේ දේ හොඳට මතක තියාගන්න. නිෂ්පාදන සාධකවල පුතේ
කාර්යක්ෂමතාවයේ ඉහළ යාම සහ නිෂ්පාදන යෙදවුම් වල මිල පහළ යාම නිසා තමයි මෙම පරිමාණානුකූල පිරිමැසුම් ඇති වන්නේ. එනම් මේ මත නිෂ්පාදන ධාරිතාවය ප්‍රසාරණය කරාත්ම නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාවයේ ඉහළ යාම සහ නිෂ්පාදන යෙදවුම් වල මිල පහළ වැටීම මත ඇතිවන මුල්‍ය හා මූර්ත ප්‍රතිලාභ අපි හඳුන්වනවා පරිමාණානුකූල පිරිමැසුම් කියලා. මේදී පරිමාණානුකූල පිරිමැසුම් අපි මූර්ත ප්‍රතිලාභයක් ගත්තොත් මූර්ත ප්‍රතිලාභය තමයි නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාවය ඉහළ යෑම. මූල්‍ය ප්‍රතිලාභය තමයි පුතේ නිෂ්පාදන යෙදවුම් වල මිල පහළ වැටීම. මේ තුලින් තමයි මේ පරිමාණානුකූල ඵල සමාන පරිමාණානුකූල පිරිමැසුම් ඇතිවීම සිද්ධ වෙන්නේ. ඒත් සමගම පරිමාණානුකූල නොපිරිමැසුම් මොනවාද? පරිමාණානුකූල නොපිරිමැසුම්. පරිමාණානුකූල නොපිරිමැසුම් කියන්නේ පුතේ අරගෙන මොන පැත්තද? අනිත් පැත්ත. එහෙනම් දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිෂ්පාදන ධාරිතාවය ප්‍රසාරණය කරද්ම තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරද්දී ආයතනයේ සාමාන්‍ය පිරිවැය ඉහළ යෑමක් නම් සිද්ධ වෙන්නේ. ඇවරේජ් කොස්ට් එක වැඩි වීමක් නම් වෙන්නේ. මේ වගේ අවස්ථාවක් අපි හඳුන්වනවා පරිමාණානුකූල නොපිරිමැසුම් කියලා. මෙහිදී මීට බලපාන ප්‍රධානම හේතු සාධක වෙන්නේ පුතේ නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාවය පහළ යෑම. අපේ ප්‍රොඩක්ටිවිටි එක නැත්නම් නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ efficiency එක නිෂ්පාදන කාර්යක්ෂමතාවය අඩු වෙනවා නම් පහළ යනවා නම් අපේ නිෂ්පාදනය වැඩි කරන්න ආයතනය තුල එහෙනම් අපිට පරිමාණානුකූල නොපිරිමැසුම් හටගන්න පටන් ගැනීමක් වෙනවා. මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ දිගු කාලය තුල. අපි කලින් කතා කරා හීනවන ඵලදා නීතිය. මෙහිදී අපි දැන් සාකච්ඡා කරන්න යනවා දිගු කාලයේ කෙටි කාලයේදී තමයි හීනවන ඵලදා නීතිය අපි සාකච්ඡා කරේ. දිගු කාලයේදී පුතේ හටගන්නේ පරිමාණානුකූල ඵල නීතිය. පරිමාණානුකූල ඵල නීතිය. අපි ඔකට කියනවා law of returns of scale. දිගු කාලයේදී සියලුම යෙදවුම් වෙනස් කරන විට ඒ කියන්නේ සියලුම යෙදවුම් නම් විශාල යෙදවුම් වෙනස් කිරීමට ලක් කරන විට මුළු නිමැවුම හැසිරෙන ආකාරය. ඒ කියන්නේ යෙදවුම් සහ නිමැවුම හැසිරෙන ආකාරය තමයි මෙම පරිමාණානුකූල ඵල නීතියෙන් අදහස් වෙන්නේ. මේ අනුව දිගු කාලයේදී තම නිෂ්පාදන ආයතනයේ සමස්ත පරිමාව නිෂ්පාදනය වෙනස් කරන විට නිෂ්පාදන ආයතනයට මෙම සමාවෙන්න දිගු කාලයේදී තමන්ට අවශ්‍ය පරිමාවන් යටතේ තමන්ගේ නිෂ්පාදනය වෙනස් කිරීමට හැකියාවක් ලැබෙනවා පුතේ ආයතනයට. ඒකට හේතුව ආයතනය දිගු කාලයේදී සියලුම යෙදවුම් විශාල යෙදවුම් බවට පත්වන නිසා. මේ අනුව හටගන්න පුළුවන් පරිමාණානුකූල ඵල ආකාර තුනක් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. මෙම පරිමාණානුකූල ඵල ආකාර තුනක් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක පුතේ වැඩිවන පරිමාණානුකූල ඵල. වැඩිවෙන පරිමාණානුකූල ඵල. වැඩිවන පරිමාණානුකූල ඵල කියලා කියන්නේ පුතේ සියලුම යෙදවුම්. එනම් සියලුම යෙදවුම් කියන්නේ මෙහිදී විශාල යෙදවුම්. සියලුම යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා විශාල ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වන අවස්ථාවක්. යෙදවුම් වැඩි කරනවට වඩා වැඩි ප්‍රතිශතයකින් පුතේ ඔයාගේ නිමවුම වැඩි වෙනවා. උදාහරණයක් ගත්තොත් යෙදවුම් 120කින් ඉහළ දාද්දී ඔයාගේ ව්‍යාපාරයේ නිෂ්පාදනය නිමැවුම 140කින් වැඩිවීමට ලක් වෙනවා. එහෙනම් ඒ වගේ අවස්ථාවක් අපි හඳුන්වනවා වැඩිවන පරිමාණානුකූල ඵල කියලා. ඉතින් මේකට බලපාන ප්‍රධාන හේතු ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් නිෂ්පාදන සාධකවල අපජ්‍යතාවය. ඒ කියන්නේ බෙදන්න බැරිකම. අපිට සමහරක් නිෂ්පාදන සාධක තියෙනවා පුතේ ඒවා
බෙදා වෙන් කරන්න බෑ. ඒ කියන්නේ මේ නිෂ්පාදන සාධකයේ තිබුණොතින් මට නිෂ්පාදනය කරන්න පුළුවන් ඒකක 20ක්. නමුත් මම ඔය ඒකක 10ක් නිෂ්පාදනය කරත් එම නිෂ්පාදන සාධකයේ යෙදවිය යුතුයමයි. ඔයා ඉතින් හරියට තේරුම් ගත්තොත් මං ගාව යම් නිෂ්පාදන සාධකයක් තියෙනවා. එහෙම හිතන්න ඔයා ගාව ශ්‍රමිකයෙක් ඉන්නවා. හරි. ඔයාගේ මේ ශ්‍රමිකයා තමන්ගේ වැඩ කරද්දී රැකියාවේ නිරත වෙද්දී ඔහු පැය 8ක සේවා මුරයකට නම් පැමිණෙන්නේ ඔහුගේ කාර්යක්ෂමතාවය කොතරම් ආකාරයකට යෙදවිය යුතුද? ඔයා ගාව තියෙන නිෂ්පාදන සාධකය බෙදා වෙන් කිරීමේ හැකියාවක් තියෙනවද නැද්ද කියන දේ ඔයා මෙහිදී හිතන්න අවශ්‍ය වෙනවා. අපි උදාහරණයක් විදියට හොඳට ඔබ පැහැදිලි කරගත්තොත් ඔයා ගාව තියෙනවා යන්ත්‍රයක්. ඔය යන්ත්‍රයෙන් පැයකට නිමැවුම කරන්න පුළුවන් ඒකක 1000ක්. නමුත් පුතේ ඔයා මේ යන්ත්‍රය භාවිතා කළා පැය භාගයයි වැඩ කරන්නේ. එහෙනම් මේ පැය භාගය වැඩ කළා ඉවරුණායින් පස්සේ ඉදිරි පැය භාගයේ යන්ත්‍රය නිකන් නේද? යන්ත්‍රය නිකන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔයා ඒ සාධකය නිසි පරිදි යොදවා නොමැති වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයා එම යන්ත්‍රය නිසි කාර්යක්ෂමතාවයකින් භාවිතා නොකළා වෙනවා. එහෙනම් මේ තුලින් Tamanට උපයා ගන්න පුළුවන්ව තිබූ නැත්නම් නිමවීමට හැකියාව තිබූ ප්‍රමාණය නිමුම් බවට පත්වන්නේ නැහැ. යම් නිෂ්පාදන සාධකයක් අපි ගාව තියෙනවා නම් එම නිෂ්පාදන සාධකය බෙදා වෙන් කිරීමේ හැකියාවක් නොමැතිනම් මේ තුල වැඩිවන පරිමාණානුකූල ඵල හට ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ශ්‍රම විභජනය තුලින් විශේෂ ප්‍රාගුණ්‍ය කිරීමේ හැකියාව. ශ්‍රම විභජනය කියන්නේ හිතන්න ඔයා කරනවා කියලා පොඩි ගාමන්ට් එකක්. ඔය ගාමන්ට් එකේ ඔයා ගාව සේවක සේවිකාවෝ ඉන්නවා 10 දෙනෙක්. ඔය 10 දෙනාම එකම කාර්යය නිරත කරනවා වෙනුවට පුතේ ඔයාට පුළුවන් එයාලට එක් කාර්යයන් බෙදා වෙන් කරලා දෙන්න. එක්කෙනෙක්ට දෙනවා හිතන්න ඔයාගේ ගාමන්ට් එකේ පොඩි ෂර්ට් මහන්න කියලා. එහෙනම් ෂර්ට් එක මහද්දි එක්කෙනෙක්ට දෙනවා සාක්කුව අල්ලන්න. තව කෙනෙක්ට දෙනවා අතේ මේ අත් දෙකේ අත්වලට අල්ලන්න මේ අතේ කොටස. තව කෙනෙකුට දෙනවා බොත්තම් අල්ලන වැඩේ. තව කෙනෙකුට දෙනවා ඔය ෂර්ට් එක මහල ඔක්කොම ඉවරුනාට පස්සේ අයන් කරන වැඩේ. තව කෙනෙකුට දෙනවා ඔය ෂර්ට් ටික ඔක්කොම මහල ඉවරුණායින් අවසන් වුණායින් පස්සේ ඔය ෂර්ට් ටික නිසියාකාරව නවලා කරලා පැකින් කරන වැඩේ. පැක් කරන වැඩේ. ඇසුරුම් කිරීම. එහෙනම් මේ ආකාරයට එක් පුද්ගලයාට වැඩ බෙදා දීලා ඔවුන් එම කාර්යය තුල ඒ කියන්නේ බොත්තම් මහන එක්කෙනාව ඒ බොත්තම් මහන එකට පුරුදු කරනවා. නැත්නම් විශේෂීකරණය ස්පෙෂලායිස් කරනවා. එහෙනම් එයා විශේෂීකරණය කරොත් එයාගේ කාර්යක්ෂමතාවය පුතේ වැඩි. එයාගේ කාර්යක්ෂමතාව උපරිමයට ලං කරගන්න පුළුවන් වෙනවා. මේ ශ්‍රමය අපි ගාව තියෙන ශ්‍රමය එක් පුද්ගලයන්ට බෙදා වෙන් කරලා අපි එක් කෙනාට කාර්යයන් බෙදා වෙන් කරලා දීලා ඒ තුලින් එයාලව විශේෂ ප්‍රාගුණ්‍ය කිරීමට අපිට උත්සාහ කරොත් විශේෂීකරණය කරොත් අපිට ඉතා ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ තුලින් අපේ නිෂ්පාදනය වැඩි වීමට ලක් වෙනවා. තව එකක් අපේ යන්ත්‍ර සූත්‍රවල කාර්යක්ෂමතාවය සහ භාවිතා කිරීමේ හැකියාව. තව එකක් එක්වරකදී පමණක් දැරිය යුතු වියදම් ව්‍යාපාරයක් තුළ පැවතීම. දෙවැනි එක පුතේ අඩුවන පරිමාණානුකූල ඵල. අඩුවන පරිමාණානුකූල ඵල කියන්නේ
අපි යොදවන යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් අපි යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වන අවස්ථාවන්. එහෙනම් සියලුම යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම අඩුවන නිමවුම වැඩිවීම අඩුවන පරිමාණානුකූල ඵලයි. මේදී හොඳට මතක තියාගන්න පුතේ මෙන්න මේ දේ පටලවා ගන්න එපා. ළමයි සමහරවම හිතනවා අඩුවන පරිමාණානුකූල බල කියන්නේ නිෂ්පාදන ධාරිතාවයේ අඩු වෙන්න බලපාන දෙයක් කියලා. එහෙම එකක් නෙමෙයි වෙන්නේ ඇත්තටම. නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ නිමැවුම අඛණ්ඩව වැඩි වෙනවා. නමුත් මෙතනදී තියෙන වෙනස තමයි යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි නිමවුම වැඩිවීම සිද්ධ වෙන්නේ. උදාහරණයක් ගත්තොත් යෙදවුම් 120කින් ඉහළ දාද්දී නිමවුම වැඩි වෙන්නේ 115කින් පමණයි. එහෙනම් 120කින් යෙදවුම් වැඩි කරාට නිමවුම සත්‍ය වශයෙන්ම වැඩිවීමට ලක් වෙලා තියෙන 115ක් පමණයි. හේතු මේ සඳහා අපි දීලා තියෙනවා සම්පත් හීන වීම අපේ සම්පත් ක්ෂය වෙන්න ගන්නව පුතේ ක්ෂය වෙද්දී ඒ වගේ කාර්යක්ෂමතාවය ප්‍රධාන වශයෙන්ම අඩුවීමට ලක් වෙනවා. ආතතිය අපේ සමහරක් සේවකයන්ට ආතතිය ඇති වෙනවා නම් ස්ට්‍රෙස් එක. ඔවුන් ඒ තුලින් යෙදවුම් කොච්චරක් ඉහළ දැම්මත් පුතේ නිමවුම අපි අපේක්ෂා කරන මට්ටමට අපිට ලබා ගන්න බැරිව යනවා. කළමනාකරණය හා සම්බන්ධීකරණ පිළිබඳ ගැටලු අභ්‍යන්තර ගැටලු පැවතීම ආදිය ගන්න පුළුවන් මේ සඳහා හේතු වශයෙන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලද්දී අනිවාර්යෙන් ඔයා පෝස් කර බලනවා කියලා මම හිතනවා. මොකද මම ඒක නිතර කියන්න යන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයා මේ වෙද්දි දැනන් ඉන්න ඕනේ. මේ වීඩියෝස් බලද්දී අනිවාර්යෙන් තමයි පෝස් කර අදාළ කරුණු නෝට් වලට ලියා ගන්න දෙයි. ඊළඟ ස්ථාවර පරිමාණානුකූල ඵල මෙහිදී අපි සාකච්ඡා කරන්නේ පොතේ යෙදවුම් වල වෙනස් කරන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින්ම නිමවුම වර්ධනය වීම. උදාහරණයක් ගත්තොත් වාගේ යෙදවුම් 120කින් වැඩි වෙද්දී නිමවුමත් මෙතන සමා වෙන 200 නෙමෙයි 120කින් ඉහළ යාම. වාගේ යෙදවුම් 120ක් වැඩි වෙනකොට නිමවුමත් 120කින් වැඩිවීමට ලක් වෙනවා. මම මේක පුතේ පෙන්නලා තියෙනවා ප්‍රස්ථාරයක් ඇසුරෙන්. ඔයාලගේ ප්‍රස්ථාරය ගත්තොත් එහෙම ප්‍රස්ථාරය ගත්තොත් අපි මෙතන පෙන්නලා තියෙනවා ඔයාගේ සාමාන්‍ය පිරිවැය. average cost එක සාමාන්‍ය පිරිවැය මේ කාර්තු එකේදී පළවෙනි කාර්තුව තුල දෙවෙනි කාර්තුව තුල සහ තුන්වෙනි සමවෙන්න පළවෙනි ප්‍රමාණය දෙවෙනි ප්‍රමාණය සහ තුන්වෙනි ප්‍රමාණය වශයෙන් මේ නිමැවුම මෙතන අපි නිමැවුම පෙන්නලා තියෙනවා. මෙතන අපේ සාමාන්‍ය පිරිවැය. ඉතින් මේ පළවෙනි ප්‍රමාණය නිෂ්පාදනය කරද්දී ඔයාගේ නිමැවුම ලැබෙද්දී ඔයාගේ සාමාන්‍ය පිරිවැය වක්‍රය පුතේ මෙන්න මෙතන තිබ්බේ. නමුත් දෙවෙනි ප්‍රමාණය නිර්මාණය කරද්දී නැත්තම් නිමැවුම වැඩි වෙද්දී දෙවක සඳහා ඔයාගේ පේන ඔයාට සාමාන්‍ය පිරිවැය අඩුවීමක් සිද්ධ වෙනවා. එහෙනම් මේ සාමාන්‍ය පිරිවැය අඩුවීමක් සිද්ධ වෙන තැන අපි කියනවා පුතේ මෙන්න මේ කොටස අපිට හඳුන්වන්න පුළුවන් වැඩි වෙන පරිමාණානුකූල ඵල කියන තැන. හරි. ඒ වගේම ඔයාලට මෙතන පේනවා මේ කාර්තුවේ සමාවෙන මේ ප්‍රමාණයේ සිට මේ ප්‍රමාණය දක්වා යෙදවුම වෙන සමාවෙන නිමවුම වෙනස් වෙන විට නැත්නම් නිමවුම වැඩි වෙන විට මේ නිමවුමනේ පුතේ නිමවුම Q2 ඉඳන් Q3ට යනවා. ඔයාගේ සාමාන්‍ය පිරිවැයේ තරමක් ස්ථාවර ගතියක් පෙන්눔 කරනවා. මේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මේ ස්ථාවර ගතිය පෙන්වන කොටස අපි හඳුන්වනවා පුතේ ස්ථාවර පරිමාණානුකූල ඵල ඇති කරන නිමැවුම් ප්‍රමාණය කියලා. ඒ වගේම වාගේ නිමැවුම තවත් ඉහළට යද්දි තවත් වැඩි කරද්දි ඔයාට පේනවා නැවත ඔයාගේ සාමාන්‍ය පිරිවැය වක්‍රය පුතේ ඉහළට ගමන් කරන්න ගන්නවා මෙන්න මේ ආකාරයට ඉහළට. එහෙනම් මේ ඉහළට ගමන් කරන්න ගන්න කොටස
මෙන්න මේ කොටස අපි කියනවා හඳුන්වන පුතේ අඩු වෙන පරිමාණානුකූල ඵල කියලා. ඉතින් ඔයාලගේ නෝට් වල ලියා ගන්න පුළුවන් මෙම කොටස් නිවැරදිව ලස්සනට ඕනනම් සිංහලෙන් ලියා ගන්න. මෙතන තියෙන්නේ සාමාන්‍ය පිරිවැය මෙතන නිමවුම් ප්‍රමාණය 1 නිමවුම් ප්‍රමාණය 2 නිමවුම් ප්‍රමාණය 3 වශයෙන් මෙතන නිමැවුම මේ කොටස අපිට හඳුන්වන්න පුළුවන් වැඩි වෙන පරිමාණානුකූල ඵල. ඒ කියන්නේ මේ මාත්‍රිකය තුල සාමාන්‍ය පිරිවැය අඩුවීමට ලක්වන කොටස. ඒ වගේම සාමාන්‍ය පිරිවැය වෙනස් නොවි නිමවුම වැඩි කරත් සාමාන්‍ය පිරිවැය වෙනසක් වෙන්නේ නැහැ. ඒකට හේතුව පුතේ ඔයාගේ යෙදවුම ඒ හා සාපේක්ෂව සමාන ප්‍රතිශතයකින් ඉහළ දැමීම. මේ වගේ අවස්ථාවක ඔයාගේ නිමවුම වැඩි වෙනවා. ඊට සමාන්තරවම යෙදවුමත් වැඩි වෙන නිසා ඔයාගේ හටගන්නේ ස්ථාවර පරිමාණානුකූල ඵල. මෙතනින් එහාට ඔයාට යම් තාක් දුරකට පස්සේ පේනවා ඔයාගේ නිමවුම වැඩි වෙද්දී නැවත ඔයාගේ සාමාන්‍ය පිරිවැය වැඩි වීමට ලක් වෙනවා. එහෙනම් මේ වගේ අවස්ථාවක් අපි හඳුන්වනවා අඩුවන පරිමාණානුකූල ඵල කියලා. හොඳයි. අපි මේකෙදී උදාහරණයක් සාකච්ඡා කරමු දැන්. ඉතින් මෙතනට වෙනකම් කොටස නැවත ඔයාට ඕන නම් බලතැනක වීඩියෝ එක පොඩ්ඩක් රිවයින්ඩ් කරලා ඔයාට ඕන නම් නැවතත් මේ කොටස බලන්න පුළුවන්. ඉතින් මේ කොටස ඔයා බලලා හොඳට පැහැදිලි කරගත්තෙන් පස්සේ එන්න පුතේ මෙන්න මේ ගානට මම මෙතනදී දීලා තියෙනවා යෙදවුම් මුළු නිමැවුම වශයෙන්. එහෙනම් මෙහිදී ඔයා ගත්තොත් එහෙම ඔයාට පේනවා පුතේ මේ අවස්ථාව තුළ SJ ව්‍යාපාර දික්කාලනේ යෙදවුම් 10 ඉඳන් 20ට වැඩි කරනවා. නිමවුම ඒත් සමග 20 සිට 50 දක්වා වැඩි වීමට ලක් වෙනවා. එන ඔය ආකාරයට ඔයාලට පුළුවන් ගණනය කිරීම ටික කරගන්න යෙදවුම් කොච්චරකින් වැඩි වෙනවද නිමවුම් කොච්චරකින් වැඩි වෙනවද කියලා. ඉන් අනතුරුව ඔයාලට පුළුවන් මෙම එක් එක් අවස්ථාව වැඩි වෙන පරිමාණානුකූල ඵල සහිත අවස්ථාවක්ද නැත්නම් ස්ථාවර පරිමාණානුකූල ඵල සහිත අවස්ථාවක්ද එහෙමත් නැත්නම් අඩු වෙන පරිමාණානුකූල ඵල සහිත අවස්ථාවක්ද කියන දේ නම් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් උත්සාහ කරන්න මේ සඳහා පිළිතුරු ලබා දීමට. ඉතින් මම පුංචි වෙලාවක් ඔයාලට දෙන්නම්. ඔයාලට පුළුවන් වීඩියෝ එක පෝස් කරලා චෙක් කරලා බලන්න ඔයාලගේ පිළිතුරු මගේ පිළිතුරත් එක්ක සමාන වෙනවද කියන දේ කරලා බලන්න. හොඳයි. මෙතනදී ඔයාලට පේනවා යෙදවුම් 10 සිට 20 දක්වා. ඒ කියන්නේ 100%කින් යෙදවුම වැඩිවීමක් සිද්ධ වෙනවා. මෙතනදී 20 නම් 30ට. ඒ කියන්නේ යෙදවුම 50%කින් ඉහළ යෑමක් සිද්ධ වෙනවා. මේ හැම අවස්ථාවකදීම ආගේ යෙදවුම් වැඩිවීමක් තමයි අපිට පේන්නේ. නිමවුම මොකද වෙන්නේ? මේ යෙදවුම 100%කින් වැඩි වෙද්දී මෙතන නිමවුම 20 සිට 50 දක්වා. ඒ කියන්නේ 150කින් වැඩි වෙලා. 150කින් වැඩි වෙලා. මෙතන යෙදවුම් 50කින් වැඩි වෙලා තියෙනවා. නිමවුම 50 සිට 90 දක්වා කියන්නේ 80කින් 80කින් වැඩි වෙලා තියෙනවා. කොහොමද මේ ප්‍රතිශත ටික ගණනය කරන්නේ? 20 නම් 50ට. 20 නම් 50ට කියන්නේ පුතේ වෙනස කීයද? 30යි. 30 බෙදනවා 20න් වැඩි කරනවා 100ෙන්. එහෙනම් 50 සිට 90ට වෙනස තියෙනවා 40ක්. 90 ඍණ 50 40යි. එහෙනම් 40 බෙදනවා 50ෙන් වැඩි කරනවා 100ෙන්. එහෙනම් 80යි. 50 යෙදවුම් වැඩි වෙලා තියෙන 150යි නිමවුම් වැඩි වෙලා තියෙන 180කි. එන ඔයාලට මේ අවස්ථා දෙකම හඳුනා ගන්න පුළුවන් පුතේ මොන වගේද? වැඩි වෙන පරිමාණානුකූල ඵල අවස්ථාවන් ලෙස. මේක ගත්තොත් 90 ඉඳන් 120ට වෙනස 30යි. 30 බෙදෙන 90න් වැඩි කරනවා 100ෙන්. එහෙනම් 133.5
3.3යි 133.3යි එහෙනම් ඔයාලට ඔය ආකාරයට මේ ගණනය කිරීම ටික කරන්න පුළුවන්. ඔයාලට පේනවා මේ අවස්ථාව වැඩි වෙන පරිමාණානුකූල ඵල මේ අවස්ථාව මේ දෙකම 33යි 25යි 25යි. එහෙනම් මේ දෙකම මොනවාද? ස්ථාවර පරිමාණානුකූල ඵල. එහෙනම් මේ අවස්ථාව 120 සිට නිමෝම් යෙදවීම 120කින් වැඩි කරත් නිමෝම් වැඩි වෙලා තියෙන්නේ 13.3කින්. එහෙනම් එතන තියෙන්නේ යෙදවීම වැඩි කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි නිමෝම වර්ධනය වෙලා තියෙන්නේ. එහෙනම් එවැනි අවස්ථාවක් අපි හඳුන්වනවා අඩුවන පරිමාණානුකූල ඵල අවස්ථාවක් විදියට. හොඳයි. ඒ ආකාරයට ඔයාලගේ පිළිතුරු සම්පූර්ණ කරගන්න. ඉන් අනතුරුව කොටස අපි සාකච්ඡා කරනවා පුතේ ආන්තික පිරිවැය, ආන්තික අයභාරය සහ ලාභය උපරිම කිරීම කියන කොටස. ආන්තික පිරිවැය marginal cost අපි මේක කලිනුත් සාකච්ඡා කරා. ආන්තික අයභාරය සහ ලාභය උපරිම කිරීම. ආන්තික පිරිවැය ඔයා දැනටමත් දන්නවා. ආන්තික පිරිවැය කියලා අපි හඳුන්වන්නේ නිමෝම එක් ඒකකයකින් වැඩි කරන විට මුළු පිරිවැයට අලුතෙන් එකතු වන ප්‍රමාණය. ආන්තික පිරිවැය ගණනය කිරීමත් ඔයා දන්නවා. ආන්තික පිරිවැය සමානයි මුළු පිරිවැයේ වෙනස බෙදීම නිමවුමේ වෙනස ලෙස. අපි පෙන්වුවොත් මෙතන සූත්‍රය MC සමානයි ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q. මුළු පිරිවැය වෙනස බෙදනවා මුළු ප්‍රමාණයේ වෙනසෙන් නිමෝමේ වෙනසෙන්. ආන්තික අයභාරයත් පුතේ අර වගේම තමයි. ආන්තික අයභාරයත් ඒ වගේම තමයි. නිමෝම එක් ඒකකයකින් වැඩි කරන විට මුළු ආදායමට අතන දින මුළු පිරිවැයනේ. එහෙනම් ඒ වෙනකොට මුළු ආදායමට එකතු වෙන ප්‍රමාණය. එහෙනම් ආන්තික අයභාරය අපිට වාද ගන්න පුළුවන් මුළු ආදායමේ වෙනස අපි බෙදනවා පුතේ නිමෝමේ වෙනසෙන්. මහින්ද රාජපක්ෂ MR marginal revenue equal delta TR divided by delta Q. ප්‍රශස්ත නිමෝම අපි සාමාන්‍ය පුතේ ව්‍යාපාරික ප්‍රශස්ත නිමෝම කියලා හඳුන්වන්නේ මෙන්න මේ MR නැත්තම් ආන්තික අය භාරය ආන්තික පිරිවැයට සමානද පුතේ වැඩිද අඩුයිද කියලා හිතන්න. හොඳ නිමෝම ප්‍රශස්ත නිමෝම කියලා හිතන්නේ ආන්තික අයභාරය ආන්තික පිරිවැයට වඩා වැඩි නන්ද නැත්නම් ආන්තික අයභාරය ආන්තික පිරිවැයට වඩා අඩු නන්ද මේ දෙක සමාන නන්ද? ඇත්තටම පුතේ ප්‍රශස්ත නිමෝම කියලා හඳුන්වන්නේ අපි ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන නිමෝම. එන යම් අවස්ථාවක ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන වේද මෙය ලාභ උපරිම කරන නිමෝම මට්ටම. එනම් ප්‍රශස්ත නිමෝම ලෙස හැඳින්වේ. ආන්තික අයභාරය සමානයි ආන්තික පිරිවැය වෙන අවස්ථාව. මම මේක සූත්‍රයක් ඇතුළෙන් වාට ඉදිරිපත් සමවෙන්න ප්‍රස්ථාරයක් ඇතුළෙන් මම වාට ඉදිරිපත් කරලා තිනවා. මෙතනදී මිල ප්‍රමාණය මේ තියෙන මිල සහ පිරිවැය වශයෙන්
මෙතන මිල යටතේ profit බලන්න මේ යටතේ ඔයාගේ ආන්තික පිරිවැය වක්‍රය මෙන්න මේ ආකාරයෙන් ගමන් කරලා තිනවා. ආන්තික අයබාර වක්‍රය පුතේ මෙන්න මේ ආකාරයට සම වෙන. ඔයාගේ ආන්තික පිරිවැය වක්‍රය මෙන්න මේ ආකාරයට ගමන් කරලා තිනවා. ඔයාගේ average total cost එක කියන්නේ සාමාන්‍ය පිරිවැය වක්‍රය මෙන්න මේ ආකාරයෙන් ගමන් කරලා තියෙනවා. ඉතින් ඔය අවස්ථාව වෙන විට මේ අවස්ථාවේදී මෙන්න මේ මිල ඔයාගේ මිල මෙතනදී තීරණය වෙද්දී මේක තමයි පුතේ ඔයාගේ average revenue marginal revenue සියල්ලක්ම වෙන්නේ. ඔයාගේ ආන්තික අය භාරය එහෙම නැත්නම් මෙතනදීම තමයි අපි හඳුනගන්නේ ඔයාගේ සාමාන්‍ය අය භාරය. එහෙනම් සාමාන්‍ය අය භාරය ආන්තික අය භාරය මේ සියල්ලක්ම මේ අවස්ථාවේදී සමානයි. මෙන්න මේ වක්‍රය. එහෙනම් ඔයාගේ ආන්තික පිරිවැය වක්‍රය ආන්තික අයබාර වක්‍රය ඡේදනය කරන අවස්ථාව මෙන්න මේ අවස්ථාව තමයි පුතේ අපි හඳුනාගන්නේ වඩා ලාභදායී ප්‍රශස්ත නිමෝම ලෙස. එහෙනම් අනිවාර්යෙන් ව්‍යාපාරයක් නිෂ්පාදනය කළ යුත්තේ මෙන්න මේ Q කියන නිෂ්පාදන මට්ටම. එහිදී ව්‍යාපාරයේ ලාභ උපරිම වෙනවා. ඒකට මම උදාහරණයක් ගත්තොත් ඔයාලට පේනවා මේ දිනේ වගේ ආන්තික අයබාරයනේ නැත්නම් සාමාන්‍ය අයබාරය ගමු. මෙන්න මේ සාමාන්‍ය අයබාරයට වඩා පුතේ ඔයාගේ සාමාන්‍ය පිරිවැය මෙතනදී අඩුයි නේද? අඩුයි. ඒ වගේම ඔයා මෙතනින් එහාට මේ ගමන් කරද්දි බලන්න ඔයාගේ ආන්තික පිරිවැය මෙන්න මේ ආන්තික පිරිවැය පල්ලෙහින් ගමන් කරන්නේ ආන්තික අයබාර වක්‍රයට වඩා. ආන්තික පිරිවැය වක්‍රයේ පුතේ යම් ස්ථානයකදී නම් මේ ස්ථානයේදී ඡේදනය වෙලා එතනින් එහාට ගමන් කරද්දී ඔයාට ආන්තික අයබාරයෙන් ලැබෙන මුදලට වඩා ඔයාගේ ප්‍රමාණය වැඩි වෙද්දී මේ පැත්තට ප්‍රමාණය වැඩි වෙද්දී ඔයාගේ ආන්තික අයබාරයට වඩා මේ තියෙන ආන්තික අයබාරය හිතන්න අපි මේ නිමෝම මට්ටම කියලා ගන්නෙ. මෙතනදී මෙන්න මේක තමයි ආන්තික අයබාරය. නමුත් ආන්තික පිරිවැය වගේ මේ අවස්ථාවේදී ඒ නිමෝම මට්ටමේදී තියෙන මෙන්න මෙතන. ඒ කියන්නේ ඔයාගේ MC විශාල වෙනවා MRට වඩා. එහෙනම් මෙවැනි අවස්ථාවකදී ව්‍යාපාරය අලාභ ලැබීමක් සිද්ධ වෙන්නේ. ඇයි? නිමුම එක එකකකින් වැඩි කරන විට මුළු පිරිවැයට එකතු වන ප්‍රමාණය වැඩි. නිමුම එක එකකකින් වැඩි කරන විට මුළු ආදායමට එකතු වන ප්‍රමාණයට වඩා. හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න ඔයාගේ ලාභ උපරිම කරන නිමුම මට්ටම එහෙම නැත්නම් ප්‍රශස්ත නිමුම මට්ටම කොතනද කියලා අහුවොත් හොඳට මතක තබා ගත යුතුයි. ඔයාගේ හැමදෙස්සම ආන්තික අයබාරය ආන්තික පිරිවැයට සමාන වන අවස්ථාව තමයි ව්‍යාපාරයක ලාභ උපරිම කරන නැත්නම් ප්‍රශස්ත නිමෝම ලෙස හඳුනා ගැනෙන්නේ. හරි? හොඳයි. ඒකත් හොඳින් බලා ගන්න. ඉන්න අනතුරු ඔයාලට පුළුවන් ගාන බලන්න. ඊට කලින් ඔයාලට පුළුවන් පරණ කොටස් ටික හොඳින් නැවත බලලා හොඳට ඒක පැහැදිලි කරගන්න. ඉන්න අනතුරුව අපි මේ ගැටලුව සාකච්ඡාවට ලක් කරනවා දැන්. SJ ව්‍යාපාරයේ නිෂ්පාදන පිරිවැය සහ ආදායම මේ හැසිරීම පාත පරිදි වේ. ප්‍රමාණයන් දීලා තියෙනවා, මුළු පිරිවැයන් දීලා තියෙනවා, ඒකක විකුණුම් මිල දීලා තියෙනවා, මුළු ආදායම හොයන්න පුතේ total revenue equal P into Q. ඒකක විකුණුම් මිල වැඩි කරනවා ඒකක ප්‍රමාණය. ඒකක විකුණුම් මිල 100යි, ඒකක බිඳුවයි නම් බිඳුවයි, 100 වැඩි කිරීම 1 100යි, 100 වැඩි කිරීම 2 200යි. ඔය ආදි වශයෙන් ඔයාලට ගණනය කිරීම කරන්න පුළුවන්. මේ වගු ඔයාලගේ නෝට්ස් වල ගහ ගන්න, පොත්වල ගහ ගන්න. ඉතින් මම ඒ සඳහා වෙනම වෙලාවක් දෙන්නේ නැහැ. මේ මම කතා කරද්දී උනත් ඔයාලට පුළුවන් පෝස්ට් කරලා මාව නිශ්ශබ්ද කරලා ඔයාලට ඔය ටික බලාගෙන මුලින් වගුව සම්පූර්ණ කරගන්න. ඉතින් මේකත් ඔයාලට ගණනය කරගන්න පුළුවන් තනියම උනත් ලේසි. මම දැන් කලින් කතා කරා. මෙතන සාමාන්‍ය ආදායම ගණනය කරන්න පුතේ average revenue AR සමානයි TR. මෙන්න මේ පිළිතුර බෙදනවා Q ගෙන්. බිඳුව බෙදීම් බිඳුව
බිඳුවයි 100 බෙදීම 1 100යි 200 බෙදීම 2 100යි 300 බෙදීම 3 100යි එනවාට පේනවා යම් දෙයක් නේද මොකද්ද වෙන්නේ මේ සාමාන්‍ය ආදායම මොකට සමානයිද මිලට සමානයි හරි ඒක තමයි මම මේ කලින් මේ බලන්න මේ මිල සමානයි නේද සාමාන්‍ය ආදායම හරි right ආන්තික අයභාරය වලට ගණනය කරන්න පුළුවන් පුතේ ඒ වගේම ඔයා දැක්ක මේ ප්‍රස්ථාරය තුල මිලට සමානයි සාමාන්‍ය අයභාරය ඒ වගේම පුතේ මං කිව්වා ආන්තික අයභාරයත් සමානයි කියලා බලමුකෝ දැන් මේක ඇත්තක්ද බොරුවක්ද කියන දේ හරි ආන්තික අයභාරය ගණනය කරන්නේ marginal revenue equal delta TR divided by delta Q delta TR බිඳුවයි බිඳුව බෙදීම බිඳුවයි එහෙනම් මේ අවස්ථාවේදී බිඳුවයි බිඳුව ඉඳන් 100ට වැඩි වෙනවා පුතේ මුළු ආදායම 100ට වැඩි වෙනවා එහෙනම් ඔයාගේ ආන්තික අයභාරය වෙනස් වෙනවා 100කින් 100 බෙදීම ඒකක ප්‍රමාණය වැඩි වෙනවා 1කින් එහෙනම් ඒකක ප්‍රමාණය වෙනස 1යි එහෙනම් ඔයාගේ ආන්තික අයභාරය 100මයි එන ඔයාදී වශයෙන් ඔයාලට මේ ටිකත් ගණනය කරගන්න පුළුවන් බලන්න උත්තර 100යි එහෙනම් මං කියපු දේ බොරු නෙමෙයි පුතේ ඇයි ඔයාලට පේනවා ආන්තික අයභාරයක් මොකට සමානයිද ආන්තික අයභාරයක් සාමාන්‍ය ආදායමටම සහ මිලටම සමානයි එහෙනම් අපි කලින් අර කතා කරපු ප්‍රස්ථාරේ නිරූපණය කරපු වක්‍රය නිවැරදි මේවාට පේන මේ තුනම 100යි ඒ කියන්නේ P සමානයි AR average revenue සාමාන්‍ය ආදායම සමානයි MR marginal revenue ආන්තික අයභාරය හොඳයි ආන්තික පිරිවැය ඒක මම නැවත සාකච්ඡා කරන්න දෙයක් නැහැ දැන් තුන් පාරක් විතර අපි මෙතන තුනම කතා කරා ආන්තික පිරිවැය ගණනය කරන්නේ මුළු පිරිවැයේ වෙනස බෙදනවා මුළු ප්‍රමාණයේ වෙනසෙන් එහෙනම් ඔයාලට ගණනය කරගන්න පුළුවන් පළවෙනි එකේ මෙතන මුළු පිරිවැය වෙනස 30යි 30 බෙදීම 1 30යි 130 නම් 140ට වැඩි වෙද්දි 10කින් මෙතන වැඩි වෙනවා 10 බෙදීම මෙතන 1 සිට 2 දක්වා එහෙනම් 1කින් වැඩි වෙන්නේ 10 බෙදීම 1 10යි ඔය ආදි වශයෙන් ඔයාලට ගණනය කරන්න පුළුවන් ඔයාලට යම් දෙයක් පේනවා පුතේ මේ ආන්තික පිරිවැය තුල ඔයාගේ ආන්තික පිරිවැය නිමවුම වැඩි වෙද්දි මේ නිමවුම වැඩි වෙද්දි ආන්තික පිරිවැය එන්න අඩු වීගෙන යනවා හරි නමුත් ඔයා යම් දැනකදී දකිනවා මෙන්න මෙතනින් පස්සේ මේ අඩුවීම නවතිනවා ආන්තික පිරිවැය අඩුවීම නවතිනවා ඒ කියන්නේ එක් ඒකකයක් නිෂ්පාදනයේදී අමතරව වැඩි වෙන පිරිවැය නැවත වැඩි වෙන්න ගන්න මේ දේ හොඳට තේරුම් ගන්න ඒකක බිඳුවේ සිට 1 දක්වා නිෂ්පාදනය වැඩි වෙද්දී ඔයාගේ ආන්තික පිරිවැය වැඩි වෙනවා 30කින් හරි ඒ කියන්නේ නිමෝම එක ඒකකයකින් ඉහළ දාද්දී පිරිවැය ඔයාගේ මුළු පිරිවැය වැඩි වෙනවා රුපියල් 30කින් නමුත් ප්‍රමාණය 1 සිට 2 දක්වා වැඩි කරද්දී ඔයාගේ නිමෝම එක ඒකකයකින් වැඩි වෙන විට ඔයාගේ ආන්තික පිරිවැය වැඩි වෙන්නේ රුපියල් 10කින් විතරයි ඒ කියන්නේ ආන්තික පිරිවැය වැඩි වෙනවා නමුත් වැඩි වෙන වේගය අඩුයි ඔය ආකාරයට ගත්තොත් පුතේ මේ එන්න නිෂ්පාදනය වැඩි කරත්ම ඔයාගේ ආන්තික පිරිවැය ඉහළ යාම එක් එකකයක් වැඩි කරද්දී අමතරව දරන්න වෙන පිරිවැය ඉහළ යාම අඩු වෙන්න ගන්නවා මේ පළවෙනි එකේදී 30ක් තිබ්බා දෙවෙනි එකේදී 10ක් තුන්වෙනි එකේදී 5යි නමුත් ආයි හතරවෙනි අවස්ථාවේදී ප්‍රමාණය වැඩි කරද්දී
ඔයාට අමතරව දරන්න වෙන පිරිවැය 7 බවට පත් වෙනවා. නමුත් කලින් එක එකකින් වැඩි කරද්දි වැඩි වුණේ රුපියල් 5ක් විතරයි. දැන් එක එකකින් වැඩි කරද්දි රුපියල් 7ක් වැඩි වෙනවා. ඒ කියන්නේ වැඩිපුර දෙකක් වැඩි වෙනවා. හරි. ඔයාදී වශයෙන් නිමූම වැඩි කරන් යද්දී ඔයාගේ අමතරව දරන්න වෙන පිරිවැයත් පුතේ නැවත වාරයක් වැඩි වෙන්න ගන්නවා වැඩි වේගයකින්. හරි. ඒ කියන්නේ ඇත්තටම මෙන්න මේ ප්‍රමාණයෙන් පස්සේ ඔයා නිෂ්පාදනය නතර කිරීමට කටයුතු කරන්න ඕනේ. ඇයි? මොකද හේතුව මේ අවස්ථාව නෙමෙයි ආන්තික පිරිවැය ආන්තික අයභාරයට සමාන වන අවස්ථාව. හරි. මෙතනදී නෙමෙයි පුතේ. ඔයා නිෂ්පාදනය නතර කරන්න යන්නේ මෙතනදී නෙමෙයි. ඔයා ලාභ උපරිම නැත්තම් ප්‍රශස්ත නිමවුම් බවට පත් වෙන්නේ මෙතනදී නෙමෙයි. ඔයාගේ ආන්තික අයභාරය MR MC ට සමාන වෙන අවස්ථාව. හරි. MR MC ට සමාන වෙන අවස්ථාවේ ඔයාගේ නිෂ්පාදනය ප්‍රශස්ත නිමවුම බවට පත් වෙලා අවසාන වෙනවා. පැහැදිලිද? එහෙනම් මේකෙදී ආන්තික පිරිවැය හැසිරීම මෙන්න මේ ආකාරයෙන් ඔයාලට දැක් ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ආන්තික පිරිවැය හැසිරීම ඕම ඇවිල්ලා අඩු වෙලා වැයත වැඩි වෙන්න ගන්නවා. මම මේක අර ප්‍රස්ථාරය ඇසුරින් චුට්ටක් පෙන්නුවොත් පුතේ ඔයාලට මේ බලන්න. ඔයාගේ ආන්තික පිරිවැය වක්‍රය මෙන්න මෙහෙම මේ අඩු වෙනවා මේ. අඩු වෙලා නැවත මෙතනදී නවත්තුවේ නෑ ඔයා. හොඳට මතක තියාගන්න. මේක තමයි ඔයාගේ ආන්තික පිරිවැය අඩුම තැන. නමුත් එහෙමයි කියලා මෙතනදී නැවැත්තුවේ නෑ. ගොඩක් ළමයි හිතනවා ආන්තික පිරිවැය අඩුම වෙන තැන තමයි ව්‍යාපාරේ ලාභ උපරිම කරන නිමවුම් මට්ටම කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. හරි? ඉතින් හොඳට මතක තියාගන්න. ඔයාගේ ආන්තික පිරිවැය අඩුම මට්ටම නෙමෙයි ඔයාගේ ලාභ උපරිම නැත්තම් ප්‍රශස්ත නිමවුම කියලා අපි හඳුන්වන්නේ ආර්ථික විද්‍යාව තුළ. ඔයාගේ ආන්තික පිරිවැය ආන්තික ආදායමට ආන්තික අයභාරයට සමාන වෙන්නේ කොතනද? මෙන්න මෙතන ලක්ෂයේදී තමයි අපි හඳුනගන්නේ ව්‍යාපාරයේ ප්‍රශස්ත නිමවුම ලෙස. හරි? ඒකින්ද මේ ව්‍යාපාරය ගැන මම කතා කරොත් මේ ව්‍යාපාරයට තව නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා. මොකද හේතුව මෙයාගේ ආන්තික පිරිවැය තාම 100 බවට පත් උනේ නැහැ. එහෙනම් ඕම නිෂ්පාදනය 7 8 9 10 ඕම වැඩි කරගෙන යද්දි පුතේ නිෂ්පාදනය මෙයා තැනකදී ඒ ආන්තික පිරිවැය 100 වෙන. ආන්තික පිරිවැය 100 වුණ ගමන් එයාගේ ප්‍රශස්ත නිමවුම ළඟා වීමනේ ප්‍රශස්ත නිමවුම කරා පැමිණීම නිසා එතනින් එහාට එයා නිෂ්පාදනය සිදු කරන්නේ නැහැ. මොකද එයාගේ ලාභ උපරිම නැත්තම් ප්‍රශස්ත නිමවුම අත් කරගෙන ඇති නිසා. හරි. එහෙනම් ඔයත් සමගම අපි සාකච්ඡා කරලා අවසන් කරනවා නිෂ්පාදන පිරිවැයේ හැසිරීම. මෙතනින් එහාට තවත් පුංචි කොටසක් තියෙනවා විවිධ වෙළඳපොළ ව්‍යුහයන්. ඉතින් ඊට කලින් ඔයාලට පුළුවන් ඕන නිෂ්පාදන පිරිවැය හැසිරීම සම්පූර්ණ වීඩියෝ සියල්ලම බලලා ඉවරයක් කරලා තියාගන්න. හරි.